ක්‍රියේටිව් එඩියුකේෂන් සෙන්ටර් වෙත සාදරයෙන් පිළිගනිමු. මම කාංචනා සිරිවර්ධන. ශ්‍රේණිය මානව හිමිකම් හා යුතුකම් තුන්වන පාඩමේ පළවෙනි කොටස මෙසේ මම ආරම්භ කරනවා. මානව හිමිකම්. මානවයන්ට තියෙන හිමිකම්. මානවයා කියලා කියන්නේ මිනිසුන්. ඒ වගේම ඒගොල්ලන්ට තියෙන යුතුකම් මොනවද කියන එක ගැන අපිට මේ පාඩමේ අධ්‍යයනය කිරීමට පුළුවන්. ඉතින් ආදරණීය දුව දරුවනි මේ දක්වා අපි ගමනේහි සාර්ථකත්වයක් ඇත්තටම දක්නට තියෙනවා. 10 ශ්‍රේණිය මේ වෙනකොට උගන්වලා අවසන් කරලා තියෙනවා. අපිට තව 11 ශ්‍රේණියේ පාඩම් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ මෙම පාඩම අපි අධ්‍යයනය කිරීමෙන් පසුව. ඉතින් ආදරණීය දුව දරුවනි දක්වන්නා වූ ප්‍රතිචාරයට මම ගොඩක් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ප්‍රශ්න අහනවා දරුවෝ. ඒ වගේම තමයි ගැටලු निराකරණය කරගන්නවා ඊමේල් මගින්, ඒ වගේම දුරකථන මාර්ගයෙන්. මේ මාගේ දරන ප්‍රයත්නයේ සාර්ථකත්වය ඒකෙන් මට පිළිබිඹු වෙනවා. ඉතින් ආදරණීය දුව දරුවනි මට විය යුත්තේ ඒකයි. ඔබ යම් කිසියම් හෝ ප්‍රයෝජනයක් මගේ මේ YouTube channel එකෙන් මේ නාලිකාවෙන් ලබා ගන්නවා නම් ඒක තමයි ඇත්තටම මගේ සතුට වෙන්නේ. ආදරණීය දුව දරුවනි මෙතෙක් ඔබට අධ්‍යයනය කිරීමට නොමැති වෙලා තිබුණු පාඩම් තිබුණා. බොහෝ දරුවෝ මට එහෙම කියලා තිබුණා. මේ පාඩම අපි පාසලේදීවත් ඉගෙනගෙන තිබුණ නැහැ. බොහොම ස්තුතියි කියලා. ඉතින් ඒ වගේ දේවල් අහන්න තරම් මම සතුටු වුණාද කියලා එක අතකින් මම හිතනවා. ඉතින් ආදරණීය දුව දරුවනි ප්‍රශ්න ගැටලු මොනවා හෝ තියෙනවා නම් මගෙන් අහන්න. ඒ වගේම තමයි විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන එක මම ජනවාරි මාසයේ මම මේ වෙනකොට 2019 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා YouTube නාලිකාවට දාලා තියෙනවා. ඒ වගේම තමයි තවත් ප්‍රශ්නාවලි කීපයක්ම වගේම විභාගයට මෙන්න මේවයින් කියලා හිතෙන අපි අනුමාන කරන ප්‍රශ්න පත්‍ර දෙකකුත් සාකච්ඡා කරලා මම මේ channel එක හරහා ඔබ වෙත ගෙනවා. ඉතින් ආදරණීය දුව දරුවනි අපි බලමු මේ මානව හිමිකම් හා යුතුකම් කියලා කියන්නේ මොනවද කියලා. මානව හිමිකම් හා යුතුකම්. අපිට මේ රූපාවලිය දැක්කම තේරුම් යනවා මිනිසුන්ට අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවද? මොනවද ඒ කියන එක? අනිත් කෙනෙක්ගෙන් තාඩනයට පීඩනයට ලක් නොවි ජීවත් වෙන්න එම අයිතියක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔවුන්ට යුතුයකමක් තියෙන්න ඕනේ. ඒ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා වාගේම අපි අන් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අපේ යුතුයකමක් වෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ මානව හිමිකම් සහ යුතුයකම් කියලා කියන්නේ. මානව අයිතිවාසිකම්. මානව අයිතිවාසිකම් කියලා කියන්නේ මිනිසත් බව ලැබීම නිසා කිසිදු ભેදයකින් තොරව මිනිසාට උපතින්ම හිමි වන අයිතිවාසිකම්. මිනිසයා මිනිස්සු සතුන්ට වැඩිය උසස් කියලා නබින්න කියන්නේ උසස් මනසක් ඇති කියන අර්ථාවලියෙන්. ඉතින් මේ මිනිසාට මිනිසත් බව ලැබීම නිසා කිසිදු ભેදයකින් තොරව ලැබෙන්නා වූ මේ අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් කියලා අපි හඳුන්වනවා. ආදරණීය දුව දරුවනි මානව අයිතිවාසිකම් මේ විශ්වයේම සංකල්පයක්. මුළු ලෝකයේම සංකල්පයක්. ඒ සාධාරණත්වය හා සමානාත්මතා මූලධර්ම මත තමයි පදනම් වෙලා තියෙන්නේ. ජාතිය, වර්ගය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය වගේම සමාජ පන්තිය, දරන දේශපාලන මතය ආදී විෂමතාවයන් නොසලකා පොදුවේ හැමතෙම මෙම අයිතිවාසිකම් හිමි වෙනවා. මේ අයිතිවාසිකම්
ලෝකයේ මුළු විශ්වයේම ඉන්න හැමෝටම කිසිදු ભેදයකින් තොරව ලැබෙනා වූ දෙයක් තමයි වර්ණ ભેදයක්වත් ಜಾති ભેදයක්වත් උස් මහත් මිටි අන්න ඒ වගේ කිසිදු ભેදයක් නොසලකා සියලුම මානවයන්ට සියලුම මිනිසුන්ට ලැබෙනා වූ අයිතිවාසිකම් විදිහට මේ විශ්වයේම සංකල්පයක් විදිහට මානව අයිතිවාසිකම් හඳුන්වන්න පුළුවන්. ඉතින් ආදරණීය දුවා දරුවනේ මානව හිමිකම් දිනා ගැනීම සම්බන්ධයෙන් ඓතිහාසික අවස්ථා මේ ලැබිලා තිබුණ නැති අයිතිවාසිකම් දිනා ගැනීමට මිනිස්සු උත්සාහ දරුවා. ආදරණීය දුවා දරුවනේ ඉස්සර කාලේ මේ දැන් වගේ පැය 8 සේවය කියලා දෙයක් තිබුණේ නැහැ. ඉස්සර සමාජය තුළ අනිවාර්යෙන් සේවය කරනවා නම් ඒක අපි උදාහරණයක් විදිහට කියමු වැඩවසම් ක්‍රමේදී. වැඩවසම් ක්‍රමේදී ප්‍රවේණිදාසයින් අර රදල පන්තියට ගිහින් ඉවරලා රදලීන්ට සේවය කරා. ඒක පැය 8ක සේවයක් නෙවෙයි. සමහර අවස්ථාවල පැය 24 සේවයක් උන්ට සැපුවා. ඒක සමහර ඒ අවස්ථාවලදී තාඩනයට පීඩනයට ලක් කරමින් ඔවුන්ගෙන් වැඩ ගත්තා. ඔන්න ඔයගේ අවස්ථාවලදී මිනිස්සු උත්සාහ කරා මිනිස්සු ප්‍රයත්න දරුවා Tamanට තියෙන අයිතිවාසිකම මේ ජීවත් වීමේ අයිතිය සම්බන්ධව කටයුතු කරන්න ඕන. ඒවා ඉල්ලන්න ඕන කියන එක. අන්න මේ ඓතිහාසික අවස්ථා විදිහට ක්‍රිස්තු වර්ෂ 1215 මැග්නා කාටා ගිවිසුම බ්‍රිතාන්‍යයේ ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 1689 බ්‍රිතාන්‍යයේ අයිතිවාසිකම් පිළිබඳ පනත ඒ වගේම 1776 ඇමරිකානු නිදහස් ප්‍රකාශනය ක්‍රිස්තු වර්ෂ 1789 මිනිස් හා පුරවැසියන් පිළිබඳ ප්‍රංශ ප්‍රකාශනය ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 1917 රුසියානු විප්ලවය මෙන්න මේ වගේ විප්ලවය කරලා මිනිස්සු තමන්ට නැති අයිතිවාසිකම් තාඩනයට පීඩනයට ලක් වෙලා තියෙන ඒවා වළක්වා ගැනීම සඳහා යම් ප්‍රයත්න දරුවා උත්සාහ දරුවා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා උත්සාහයන්නේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාවලියේ කරුණු දෙකක් සමන්විත වෙනවා. අපි ගන්නවා අයිතිවාසිකම් කියන ප්‍රධාන විදියට මේ සංකල්පයේ දෙපැත්තක් තියෙනවා. අයිතිවාසිකම් ලබා දීමට බැඳී සිටින අය සහ අයිතිවාසිකම් ඉල්ලන අය. අපි ගත්තොත් ආයතනයක් ගත්තොත් සේවකයෝ ගත්තොත් සේවකයන්ට අයිතිවාසිකම් ලබා දීමට පාලකයන් බැඳී සිටිනවා. එතකොට සේවකයන් අයිතිවාසිකම් ඉල්ලනවා. ඔවුන්ට පැය 8 සේවය වැඩිපුර වැඩ කරොත් අතිකාල දීමන ඊට පස්සේ අපි ගත්තොත් කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු, ඒ වගේම අසනීප නිවාඩු, ඒ වගේම විවේක නිවාඩු, ඔන්න ඔයගේ නිවාඩු ක්‍රම. අයිතිවාසිකම විවේකීව සිටීමත් අයිතිවාසිකම. ඒ වගේම තමයි විශ්‍රාම යන වෙලා කාලේ. ඉතින් ඔන්න ඔයගේ දේවල් යටතේ ගත්තාම මේ අයිතිවාසිකම් කියන සංකල්පයේ වර්ග දෙකක් වෙනවා. අයිතිවාසිකම් ලබා දෙන කට්ටිය සහ අයිතිවාසිකම් භුක්ති විඳින අය. අයිතිවාසිකම් වර්ග විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් කියන වර්ග දෙක. අපි බලමු මේ මූලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් කියලා කියන්නේ මොනවද කියලා. මානව අයිතිවාසිකම් සහ එක්සත් ජාතීන්. මානව අයිතිවාසිකම් ක්‍රිස්තු වර්ෂ 1945 දී එක්සත් ජාතීන්ගේ සංගමය බිහිවීමට හේතු. ඒ වගේම ලෝකයේ සාමය සුරක්ෂිත කිරීම. ජාතීන් අතර සහයෝගය වර්ධනය කිරීම. මානව හිමිකම් සුරකීම. ඉතින් අපි දන්නවා මේ වෙනකොටත් අපේ මේ ලෝකයේ ලොකු ලෝක යුද්ධ දෙකක් තිබුණා කියලා. ඒ කාලේදී මිනිස්සුන්ගේ ජීවිත ඒ වගේම දේපල උන්ට ජීවත් වෙන්න තියෙන අයිතීන් හැම දෙයක්ම අහිමි වෙලා තිබ්බා. කාලයක් තිබුණා. ඉතින් එතකොට අයිතිවාසිකම් ඔවුන්ගෙන් ගිලිහිලා තිබුණා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය කියලා කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ඉතින් ආදරණීය දුවදරුවනේ මෙහි අරමුණ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් නීති මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කර දීම අත්‍යවශ්‍යයි. ඇයි අපිට නීතියක් අවශ්‍යයි මේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න. නීතියක් තිබුණ නැත්නම් එය නීතියට අනුකූලව වැඩ කටයුතු කරන්න නීතියට දඬුවමක් ලබා දුන්නේ නැත්නම් මිනිස්සු අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ නැහැ. ඒක නිසා නීති මගින් අයිතිවාසිකම් ආරක්ෂා කර දීමේ අවශ්‍යතාවයක් තිබුණා. ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය බව. ජාතීන් අතර ගැටුමක් ඇති වුණොත් එහි අනිසි ප්‍රතිඵලය තමයි පුතේ මේ ජීවිත හානි, දේපල හානි, ඒ වගේම ජීවත් වීමට තියෙන අයිතීන් හැම දෙයක්ම පැහැර ගැනීම සිද්ධ වෙනවා. ඉතින් එතනදී ජාතීන් අතර මිත්‍රත්වය වැඩි කරාට පස්සේ, ජාතීන් අතර මිත්‍රත්වය වර්ධනය කරාට පස්සේ මේ අයිතිවාසිකම් කියන ගුණය එතනත් ආරක්ෂා වෙනවා. සමාජ ප්‍රගතිය හා වඩා යහපත් ජීවන තත්ත්වයක් උදා කිරීම. ඒ වගේම තමයි එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් වගන්ති තුල පිළිගැනෙන අයිතිවාසිකම් 30ක් සරල බසින් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වගන්තීන් කිහිපයක් අපි බලමු කොහොම මේ සරල බසින් අපි මොනවද මේ කියන්නේ කියන එක. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ සියලු මනුෂ්‍යෝ නිදහස් උපත ලබති. කිසිදු ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ ආදරණීය දුවදරුවනේ. අපි ඉපදෙද්දි අපිට මුකුත්ම තේරෙන්නෙත් නැහැ, දන්නෙත් නැහැ මොනවද වෙන්නේ කියන එක. අපි මෙලවට මෙලව එළිය දකිනවා. ඒ වගේම තමයි උන්ට ගරුත්වයක් හා අයිතිවාසිකම් වලින් සමානයි. මේ අපි ඉපදෙද්දි මේ අපිට කවුරුත් අගෞරව කරන්නවත් මෙයා මෙහෙම කියලා එහෙම කියනවත් කෙනෙක් නෑ. අපි ඉපදිලා එනවා, අපේ වර්ණය බලන්න කෙනෙකුත් නෑ, මුකුත්ම නැහැ. අපි අපේ උපත ලැබෙන ජීවියෙක් විදිහට සමාජයට ආවට පස්සේ තමයි අපි මුහුණ දෙන්නේ මොනවද එක ගැටලු ප්‍රශ්න හැමදේම මුහුණ දෙන්නේ ඊට පස්සේනේ. ඒ වගේම තමයි ಜಾති, ජනවර්ග, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම, දේශපාලන ආදී කිසිදු ભેදයකින් තොරව විශ්ව ප්‍රකාශනයේ අයිතිවාසිකම් හැමෝටම ලැබෙනවා. ජීවත් වීමට, සිටීමට, පෞද්ගලික ආරක්ෂාවට ඇති හිමිකම්. කිසිම කෙනෙක්ට ජීවත් වෙන අයිතිය තානම් කරන්නත් බෑ. නැති කරන්නත් බෑ. ඔයා මෙන්න මෙහෙම හිතන්න එපා කියන එක කියන්නත් බෑ. ඒ වගේම තමයි කිසිදු කෙනෙක්ව වහල් භාවයේහි දාසකමේ නොයදිය යුතුය. අපිට කෙනෙක්ව බලෙන් රඳවා තියාගෙන වැඩ ගන්න බෑ. ඒක අපිට දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. කිසිම පුද්ගලයෙකු වද හිංසාවට හෝ ක්‍රූර අමානුෂික දඬුවමකට ලක් නොකර යුතුය. කිසිදු ආකාරයකින් අපිට මේ බලය තියෙනවා කියලා පොලිස් ස්ථානයකටවත් කෙනෙක්ට ගහලා උන්ට හිංසා කරන්න බෑ. අයිතියක් නැහැ. නීතිය ඉදිරියේ යම් පුද්ගලයෙකු ලෙස පිළිගැනීම. නීතිය ඉදිරියේ හැමෝම එක හා සමානයි. පොදුයි. ඒක ආගමැතිවරයටත් එකයි, ජනාධිපතිවරයටත් එකයි, පුංචි පැල්පතේ ඉන්න පුංචි මිනිසටත් එකම දේ තමයි. නීතිය ඉදිරියේ සියල්ලම සමාන බව හා නීතිය ආරක්ෂාවට සියලුම හිමිකම් ඇති බව. ඒ වගේම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේදී බලධාරී ජාතික අධිකරණයකින් ප්‍රතිකර්ම යොදාගත හැකි වීම. අපි නීතියේදී කතා කරා ඔම්බුස්මන්වරයාගෙන් අපිට උදව් උපකාර ගන්න පුළුවන්, අපිට අසාධාරණයක් වුණාම ඒ වගේම තමයි මානව හිමිකම් අපිට යන්න පුළුවන් හැකියාව තියෙනවා. බලහත්කාරයෙන් අත්අඩංගුවට ගන්න අවස්ථාවක් නැහැ. ඒ වගේම තමයි රඳවා ගන්නත් තියාගන්නත් බෑ. ඒ වගේම රටින් පිටුවහල් කරන්නත් බෑ. තමන්ගේ අයිතිවාසිකම් හා යුතුයකම් පිළිබඳව තමාටම විරුද්ධව යම් අපරාධ චෝදනාවක් පිළිබඳව හෝ සාධාරණ අපක්ෂපාතී නඩු විභාගයක් ඇති හිමිකම. මේ මොනවා හරි ගැටලුවක් සම්බන්ධව අපිට සාධාරණ අපක්ෂපාතී නඩු විභාගයකට යෑමේ හැකියාව තියෙනවා. 11 දණ්ඩන වරදක් සම්බන්ධව චෝදනා ලැබ සිටීම සෑම පුද්ගලයෙකුම වරදකරුවෙකු බව ඔප්පු වන තෙක් නිර්දෝෂී පුද්ගලයෙකු මොන දේ කරත් ඔහු නඩු තීන්දුවේදී තීරණය කරොත් ඔහු මිනිහ මැරුවේ කියලා ඉවරලා
එහෙම ඇරෙන්න ඔහු ඒ මිනිමැරුම ඔප්පු වෙන තාක්කල් ඔහු නිර්දෝෂී පුද්ගලයෙක්. එයාව හංවඩු ගහන්න බෑ මෙයා තමයි මිනිමැරුම මෙයා තමයි මේක කරේ කියලා කියන්න බෑ. දණ්ඩන වරදක් කළ කාලයේ වළංගුව පැවතෙන දඬුවමකට වඩා වැඩි දඬුවම් නියම. අපි උදාහරණයක් විදිහට කියනවා ඔව් මාස 6ක් පමණක් රඳවා ගන්නවා බන්ධනාගාරේ. එතකොට මාස 6න් 6 නම් 6 එතනින් ඉවරයි. 6 දවස් 2ක් 3ක් එහෙම තියාගන්න බෑ. එහෙම අයිතියක් නැහැ. බලෙන් රඳවා ගන්න බෑ. පෞද්ගලික රහස්‍ය අපිට අපේ පෞද්ගලිකත්වයේ රහස්‍ය භාව කියනවා මොකද ඇයිවා කිව්වේ නැත්නම් මෙහෙම ඇයිවාගේ මොනවද ඔය තියෙන දේවල් ඒවා අපිට නොකිය ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක තමයි Tamanට තියෙන අයිතිවාසිකම. තම රාජ්‍ය සීමාව තුළ නිදහසේ ගමනාගමනයට හා පදිංචියට හිමිකම. Tamanට පුළුවන් තමන්ගේ රාජ්‍ය කියලා කියන අපේ ශ්‍රී ලංකාව අපි රාජ්‍යය. අපි ඉන්දියාවේ ඉන්නවා ඉන්දියාවේ අපි ඉන්න රාජ්‍යය. අපි ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වෙලා ඉන්න කෙනෙක් නම් අපි ඇමරිකානු එක්සත් ජනපදයේ ඉන්න කෙනෙක්. ඉතින් මේ රාජ්‍ය තුල අපිට එයා මෙහා යෑමේ හැකියාව, ගමනාගමනයේ යෙදීමේ හැකියාව හා පදිංචි හිමිකම තියෙනවා. ඒ වගේම තමයි විදේශගත වීමට හා තම රටට ආපසු පැමිණීමේ අයිතිය. ජීවිත ආරක්ෂාව සඳහා විදේශගත වෙන්නත් පුළුවන්. එහෙම හිමිකමක් තියෙනවා. සෑම පුද්ගලයෙකුම ජාතිකත්වයට හිමිකම. මම ලංකාවේ ඉන්නවනම් මම ලංකාවේ පුරවැසියෙක් නම් මම ලංකාවේ ඉපදිලා ඉන්නවනම් මට ශ්‍රී ලාංකිකත්වයට හිමිකම් කියන්න පුළුවන්. ඒක තමයි ජාතිකත්වය කියලා කියන්නේ. පවුලක් ඇති කිරීම හා පවුල සමාජය සහ රාජ්‍ය රැකවරණයට ලැබෙන විවාහ වෙන්න පුළුවන්, දරුවන් බිහි කරන්න පුළුවන්, ඒ දරුවන් සමාජගත කරන්න පුළුවන්, රාජ්‍යයේ රැකවරණය ලැබීමේ අයිතිය තියෙනවා. මේ අයිතිවාසිකම් පුතේ. ඒ වගේම තමයි දේපල පින මට දේපල ගන්න පුළුවන්. දේපල අපි උදාහරණයක් විදිහට ඉඩ කඩම් ගන්න පුළුවන්. ඒවා රජයේ නීති අනුව බදු ක්‍රම ඒවට යටත් වෙන්න වෙනවා. නමුත් මට ඕන තරම් මුදල් හොයන්න පුළුවන්. ඒවේ ගැටලුවක් නැහැ. නිදහස තියෙනවා. නිදහස අපිට ලබා දීලා තියෙනවා. කිසිවෙකු සතු දේපල බලෙන් අහිමි කළ නොහැකි. මට මගේ දේපල තියනවා කියලා මට අනිත් අයගේ දේපල අහිමි කරන්න ඒවා කඩා බිඳලා දාන්න ඒවා අයිතියක් නැහැ. සිතීමේ හෘද සාක්ෂිය හා ආගමික නිදහස භුක්ති විඳීමේ අයිතිය. මට ඕන දෙයක් හිතන්න පුළුවන්. ඒක වෙන කෙනෙකුට බාධා නොවන විදිහට මට මගේ සිතීමේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. හෘද සාක්ෂිය තමන්ට තමන් විසින් සිදු කරපු දේවල් ඒ සම්බන්ධව සිතීමේ හැකියාව. ඒ වගේම තමයි ආගම තමන්ට නිදහසේ භුක්ති විඳීම. නිදහස් මත ප්‍රකාශ කිරීමත් තොරතුරු ලැබීමට හා තොරතුරු දීමට ඇති අයිතිය. සාමකාමීව එක්රැස්වීම හා සංගමයේ පැවැත්වීමේ අයිතිය. එකට එකතු වෙලා සාකච්ඡා කරන්න පුළුවන්, ගැටලු නිරාකර ගැනීම සඳහා සාකච්ඡා කිරීමේ හැකියාව තියෙනවා. ඍජු හෝ නිදහස්ව තෝරාගත් නියෝජිතයින් මගින් හෝ රජයට සහභාගී වීමට, ඒ වගේම ඡන්ද බලය හා රාජ්‍ය සේවයට ඇති අයිතිය. ඍජු හෝ නිදහස්ව තෝරාගත් නියෝජිතයෙකු අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියන මාතෘකාව මෙතනදී එනවා. ඉතින් ආදරණීය දරුවනේ පුතේ ඕගොල්ලෝ දැන් මේ වෙනකොට දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය අපිට ඍජුවම ක්‍රියාත්මක කරන්න බෑ. ඒක නිසා වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය තමයි මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වක්‍රව අපිට අපේ නියෝජිතයෙක් අපි කැමති කෙනෙක් අපිට පත් කරලා යවන්න පුළුවන්. ඉතින් එහෙම වෙලා අපිට රාජ්‍ය පාලනයට සහභාගී වීමේ ඇති අයිතිය තියෙනවා. සමාජ ආරක්ෂාවෙහි ඇති සමාජයෙන් ඇති ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් අයිතිය. ඒ වගේම රැකියාවක් කිරීමට සාධාරණ වැටුපක් ලැබීම, වෘත්තීය සමිතිවලට බැඳීම අපිට නීතිගත නීතියෙන් නීත්‍යානුකූල රැකියාවක් කිරීම. ඒ වගේම තමයි අපි කරන රැකියාවට සාධාරණ සර්වසාධාරණ වැටුපක් ලබා ගැනීම වගේම අපේ ඉල්ලීම් සම්බන්ධව කටයුතු කරනකොට ඒවට අපිට පුළුවන් වෘත්තීය සමිතියකට බැඳීමේ අයිතියක් තියෙනවා. නිවාඩු හා විවේක ගැනීමේ අයිතියත්, ආහාර, ඇඳුම්, නිවාස හා සෞඛ්‍ය සේවා ආරක්ෂාවටද, සමාජ සේවා ආරක්ෂාව හා රැකවරණයටද ඇති අයිතිය.
අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ප්‍රාථමික හා මූලික අවස්ථාවලදී පමණක් අධ්‍යාපනය නොමිලේ සැපිය යුතුය. මේක නම් ආදරණීය දුවදරුනි අපේ රටේ නම් අපි හරිම වාසනාවන්තයි. CWW කන්නංගර මැතිතුමා අපේ ඉදිරිපත් කරපු නිදහස් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයේ පියා ඒ යටතේ මම ඔබ ඇතුළු අපි හැමෝම වාසනාවන්තයි. නිදහස් අධ්‍යාපනය ලැබුවා. මමත් නිදහස් අධ්‍යාපනය ලැබුවේ. එතකොට ඔබත් නිදහස් අධ්‍යාපනය ලබන දරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ අතින් මේ නිදහස් අධ්‍යාපනයේ කොයිතරම් නොමිලේ ලබා ගන්න වාසනාවන්ත වුණාද? ඒකත් ඇති අයිතිය. සංස්කෘතික විද්‍යාත්මක හා කලා කටයුතු වලට ඇති අයිතිය. අපිට අපි කැමැති සංස්කෘතියක් අදහන්න පුළුවන්. අපිට කැමැති විද්‍යාත්මක ඒ වගේම කැමැති කලාවක් අපිට හදාරන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙම ප්‍රකාශනයේ සඳහන් අයිතිවාසිකම් හා ස්වාධීනතා පරිපූර්ණව ඉටු කරගත හැකි සමාජ හා ජාත්‍යන්තර රටාවකට ඇති අයිතිය. ඒ වගේම තමයි සෑම පුද්ගලයෙකුම විසින් ඉටු කළ යුතු සමාජ යුතුයකම් රැසක් ඇති බවත් පුද්ගලයාගේ අයිතිවාසිකම් හා ස්වාධීනතාවයන් ක්‍රියාත්මක වීමේදී සීමාවන් තිබිය හැකි අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා ස්වාධීනතා ආරක්ෂා වීම සඳහා පමණයි. ප්‍රකාශනයේ ඇති අයිතිවාසිකම් හා ස්වාධීනතා වෙනසී යන අන්දමේ ක්‍රියා නොකර යුතුය. ඉතින් මෙන්න මේ ප්‍රකාශනයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මේ අයිතිවාසිකම් සම්බන්ධව වගන්ති 30ක් යටතේ කතා කරනවා. ඉතින් මෙන්න මේවට රටවල් අස්සන් තියලා තියෙනවා අපි මෙන්න මේව අපේ රටේ ඉන්න අයට මේ අයිතිවාසිකම් ලබා දෙනවා කියන එක. මානව අයිතිවාසිකම් පහත දැක්වෙන පරිදියෙන් වර්ග කරන්න පුළුවන්. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්, ඒ වගේම ආර්ථික හා සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් විදිහට. මානව අයිතිවාසිකම් මේ වර්ග බෙදෙන ආකාරය ගැන අපි බලමු. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් විදිහට ජීවත් වීමට, ඒ වගේම නිදහස්ව සිටීමට හා පෞද්ගලික මට මගේ ආරක්ෂාව සඳහා ඕන තරම් මට ආරක්ෂක බටයෙන් යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කෲර අමානුෂික අවමන් සහගත සැලකිලි වලින් මිදීමට ඇති අයිතිය. සාධාරණ නඩු විභාගයට ඇති අයිතිය, නීති ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පිළිගැනීමට ඇති අයිතිය සහ ගමනාගමනට අපිට එහා මෙහා ගමන් කිරීමේ ඇති අයිතිය. ඒ වගේම තමයි විදේශයක ආරක්ෂාව ලැබීමේ අයිතියත්, සිතීම, හෘද සාක්ෂිය හා ආගමික නිදහසේ ඇති අයිතියත්, නිදහස් මත දැරීම හා ප්‍රකාශ කිරීමේ ඇති අයිතියත්, ඍජුව හෝ තෝරාගත් නියෝජිතයෙකු මගින් තම රටේ පාලනයට සහභාගී වීමට ඇති අයිතියත් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් මොනවද කියලා අපි බලමු. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය, ඒ වගේම තමයි වැඩ කිරීමට ඇති අයිතියත්, සමාන වැඩ සඳහා සමාන වැටුප් ලැබීමේ ඇති අයිතිය, වෘත්තීය සමිති පිහිටුවා ගැනීම හා ඒවා සම්බන්ධ වීමට ඇති අයිතියත්, නිවාඩු ලබා ගැනීම හා විවේක ලබා ගැනීමේ ඇති අයිතියත්, ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස කියන ඔය සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති අයිතියත්, සංස්කෘතික විද්‍යාත්මක හා කලා කටයුතු වලට සහභාගී වීමට ඇති අයිතියත් අපිට සඳහන් කරන්න පුළුවන්. සමාජ ආරක්ෂණයට ඇති අයිතිය හා පෞද්ගලික දේපල දැරීමට ඇති අයිතිය. ඒ වගේම තමයි ප්‍රමාණවත් ජීවන භුක්තියක් විඳීමට ඇති අයිතිය. මේවා අපි වෙන් කරනවා මානව අයිතිවාසිකම් වර්ග දෙක විදිහට. ආදරණීය දුවා දරුවෝ අපේ විභාගයේ ප්‍රශ්න පත්‍රයේදී මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ගොඩනගෙන්නත් පුළුවන්. සිවිල් අයිතිවාසිකම්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සහ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් අතර වෙනස්කම්
දෙකකින් පැහැදිලි කරන්න එන්නත් පුළුවන්. ඉතින් මේ කරුණු 3ක් හොඳින් පාඩම් කරලා තියාගන්න. ඒක ගොඩාක් වැදගත්. හරි. අපි දන්නවා අපේ අයිතිවාසිකම් ඉල්ලලා උද්ඝෝෂණ තියෙනවා. මේ වෙනකොට අපි දකිනවා සමාජය තුළ උද්ඝෝෂණ පවතිනවා. සමහර විට වැටුප් දීමනා ඔන්න ඔයගේ විවිධාකාරයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ උද්ඝෝෂණ. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය. 1966 එහිදී දැක්වෙන ලැබුණ සම්මුතියන් කිහිපයක් අපි බලමු මොනවද කියලා. ජීවත් වීමට ඇති අයිතිය, කුරිරු අමානුෂික අවමන් සහගත සැලකිලිවල හා වද හිංසා වලින් මිදීමට ඇති අයිතිය, අත්නෝමතිකව අත්අඩංගුවට ගැනීම වලින් මිදීමට ඇති අයිතියත්, නීතිය හමුවේ පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමට ඇති අයිතියත්, අතීතයට බලපාන ආයුරින් පනවන දඬුවම් වලින් මිදීමට ඇති අයිතියත් හඳුනා ගන්න පුළුවන්. පෞද්ගලිකව නිදහසට ආරක්ෂාවට ඇති අයිතියත්, වහල්භාවයෙන් මිදී සිටීමට ඇති අයිතියත්, සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය සහ ආගමික ඇදහිීමේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ නිදහස, මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට ඇති අයිතියත් අපිට හඳුනා ගන්න පුළුවන්. මහජන නියෝජිතයෙකු ලෙස තෝරාපත් කර ගැනීමට ඇති අයිතියත් ඒ අතර වෙනවා. අන්තර්ජාතික හා මානව අයිතිවාසිකම් පනත කියලා කියන්නේ මොකක්ද කියලා බලමු. ඉහත පනතට අදාළව නීතිමය හා ලේඛන 6ක් පවතිනවා. නීතිමය ලේඛන. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 1948 දී ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය 1966 දී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය 1966 දී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හා සම්බන්ධ දෙවෙනි වෛකල්පික සම්මුතිය 1966 දී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හා සම්බන්ධ දෙවන වෛකල්පික සම්මුතිය 1989 දී ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සඳහා ඇති කළ වෛකල්පික සම්මුතිය 2008 දී අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අපිට අයිතිවාසිකම් ගැන කතා කරනකොට අපිට මේ පාඩමෙන් අධ්‍යයනය කිරීමට නියමිතව තියෙන පුතේ මේ අයිතිවාසිකම් විශේෂ අයිතිවාසිකම් කීපයක් ගැන. අද සමාජයේ බොහෝ දුරට කතා කරන මේ කාන්තා අයිතිවාසිකම් කියන දේ. කාන්තාවන්ට ඇත්තටම අයිතිවාසිකම් තියෙනවද? පුංචි කුඩා දියණියක්, පුංචි දරුවෙක්, දැරියක්, පුංචි දැරියක් විදිහට බිහි වෙලා ඊට පස්සේ ලොකු වෙලා දියණියක් විදිහට, ඊට පස්සේ බිරිඳක් විදිහට, මවක් විදිහට, ඊට පස්සේ ඒ චරිතය ආයමත් ගොඩ නැගෙනවා මිත්තණියක් විදිහට, ආච්චි කෙනෙක් විදිහට, දරුවන්ගේ දරුවන් බලා ගන්න. ඉතින් මේ සේවය ඔහුගේ ජීවන කාලය තුලදී සේවය කරද්දී අයිතිවාසිකම් කියන දේවල් මේ ජීවන රටාවට ලැබෙනවා. අපි බලමු. පෞල් ලේඛකය තුල මවක, දියණියක, මිත්තණියක ලෙස කටයුතු කරයි. සමාජය තුල සෑම ශේෂ්ත්‍රයකම පිරිසී සිටින්නේ. බලන්න පුංචි කුඩා දැරියක් වෙලා ඉපදිලා ඇයගේ ජීවන රටාව කොයි ආකාරයෙන්ද කියලා. සමාජය තුල ඇය සෑම ශේෂ්ත්‍රයකම ඉන්නවා දැන්. ඇයට අතීතේ නම් කාන්තාවන්ට සමාජයේ තැනක් තිබුණේ නැහැ. අපේ ශ්‍රේෂ්ඨ වීරවරියන් ඉන්නවා. අපේ ලංකාවේ ශ්‍රේෂ්ඨ වීරවරියන් බිහි වෙලා ඉන්නවා.
ඉතින් ඔවුන්ගෙන් අපිට තේරුම් යන්නේ විශේෂ වූ සෑම ශේෂ්ත්‍රයකින්ම නියෝජනය වෙනවා කියලා. ඈත අතීතයේ පවා පෙරදිග රටවල් කාන්තාවන් විශේෂ කොට සැලකුවා. කාන්තාව සම්බන්ධයෙන් ලිච්ඡවි රජදරුවන් අනුගමනය කළ ක්‍රියාමාර්ග විදිහට විවාහක කුලකුමරියන් ආරක්ෂා කිරීමත් විවාහක කුල කාන්තාවන් ආරක්ෂා කිරීමත් අපිට හඳුනා ගන්න පුළුවන්. කාන්තාවන්ට එරෙහිව ආකාරයේ සියලුම ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම සඳහා සම්මුතියක් ආරම්භ කරා ලෝකයේ. ඒක හඳුන්වනවා සීඩෝ සම්මුතිය. එක්සත් ජාතීන් විසින් මෙම සම්මුතිය 1979 දෙසැම්බර් 18 වෙනි දින සම්මත කරනු ලැබේ. එය තුන්වන වගන්තියේ මෙන්න මේ ආකාරයෙන් දැක්වෙනවා. පාර්ශවකාර රාජ්‍යයන් දැන් මේ සීඩෝ සම්මුතියට අත්සන් තබන සියලුම ආකාරයේ රාජ්‍යයන් ඒ ක්ෂේත්‍රයේ විශේෂයෙන් දේශපාලන සමාජීය ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි පුරුෂයන් හා සමානතාවයේ මත පදනම් වූ අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා පිළිපැදීම සහතික කිරීම සඳහා ස්ත්‍රීන්ගේ සම්පූර්ණ දියුණුව හා ප්‍රගතිය සහතික කිරීමට අවශ්‍ය නීති සම්පාදනය ඇතුළු සියලුම ක්‍රියාමාර්ග ගනු ඇත. මෙන්න මේක තමයි කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සීඩෝ සම්මුතිය විසින් ප්‍රධාන වගන්තිය ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. කාන්තාවන්ට එරෙහිව සියලුම ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ සම්මුතිය. කාන්තාවන්ට හිමි අයිතීන් මොනවද කියලා බලමු. කාන්තාවන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්. පවුල් ඒකකයක් තුළ කාන්තාවන්ට තියෙන අයිතිවාසිකම්. අධ්‍යාපනයට හා පුහුණු වීමට ඇති අයිතිය. ඒ වගේම ආර්ථික කටයුතු හා එහි ප්‍රතිලාභ ඕනතරම් රැකියා කරන්න පුළුවන්, එහි නීත්‍යානුකූල රැකියාවක් කරන්න පුළුවන්, එහි ලබා ගන්නා වූ ප්‍රතිලාභ ලබා ගැනීමේ අයිතිය තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂණයට හා පෝෂණයට, සෞඛ්‍ය ආරක්ෂාව සහ පෝෂණයෙන් යුතුව ඉන්න. සමාජ වෙනස්කම් වලින් ආරක්ෂා වෙලා ඉන්න තියෙන අයිතිය. දහවන වගන්තියෙහි පාර්ශවකාර රාජ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පුරුෂයන් හා සමග සමාන අයිතිවාසිකම් ස්ත්‍රීන්ට ලැබීම සහතික කිරීම සඳහා වෙනස් ලෙස සැලකීම තුරන් කිරීමට අවශ්‍ය සියලුම යෝග්‍ය උපාය මාර්ග ගනු ඇත. මේ සීඩෝ සම්මුතියට අත්සන් තබන රාජ්‍යයන් සඳහා නිකුත් කරපු වගන්ති. 15 වන වගන්තියේ තියෙනවා පාර්ශවකාර රාජ්‍යයන් නීතිය ඉදිරියේ ස්ත්‍රීන්ට පුරුෂයන්ට හා සම තත්ත්වය ලබා දීම. පුරුෂයන් හා සම තත්ත්වය ලබා දීම. ශ්‍රී ලංකාව 1981 දී මෙම සම්මුතියට අත්සන් තබා පිළිගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තියෙනවා. මෙම සම්මුතියට අනුව 1993 දී ශ්‍රී ලංකාවේ කාන්තා ප්‍රඥප්තිය සකස් කරා. කාන්තාවන්ට සඳහාම කටයුතු කිරීමට කාන්තා අමාත්‍යාංශයක් වෙනම අමාත්‍යාංශයක් කාන්තා කටයුතු සම්බන්ධව ආරම්භ කරලා. ඉතින් ආදරණීය දුවදරුවනි, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට අසාධාරණකම් සොයා බැලීම සඳහා ජාතික කාන්තා කමිටුවක් පිහිටවලා තියෙනවා. ඒ වගේම තමයි ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට එරෙහිව සිදු කරන වැරදි දණ්ඩනීය අපරාධ වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කරලා තියෙනවා. ගැහැණු ළමයි හා කාන්තාවන්ට රැකවරණය සැලසෙන පරිදි ඔවුන්ට එරෙහිව නිවාස තුළ සිදුවන්නා වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිළිබඳ පනත සම්මත කිරීම සිදු කරලා තියෙනවා. සෑම පොලිසියකම ළමයින් හා කාන්තාවන්ට අදාළ පැමිණිලි විවාහ කිරීම සඳහා වෙනම ළමා හා කාන්තා කාර්යාංශයක් පිහිටවලා තියෙනවා. 1999 දී ඔක්තෝබර් 6 වෙනිදා සීඩෝ සම්මුතිය හා සම්බන්ධක වෛකල්පික
ගිවිසුමක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගත්තා. ඉතින් ආදරණීය දරුවනේ මානව අයිතිවාසිකම් ගැන කතා කරාම අපි විශේෂ අයිතිවාසිකම් කීපයක් ගැන කතා කරනවා. ඒදී මේ මම අද අවසන් කරන්නේ මේ කාන්තාවන්ට සතු වෙලා තියෙන අයිතිවාසිකම් පිළිබඳව. ඉදිරි පාඩම් මාලාවේදී අපිට ළමා අයිතිවාසිකම් වගේම වැඩිහිටි අයිතිවාසිකනුත් ආදිවාසී අයිතිවාසිකම් පිළිබඳවත් අපිට අධ්‍යයනය කිරීමට නියමිතව තියෙනවා. ඉතින් ආදරණීය දුවදරුවනි මම මේ පාඩම අදමින් අවසන් කරනවා. නැවත මෙහි දෙවැනි කොටස සමග හමු වීමේ බලාපොරොත්තුව ඇතුව. එතෙක් ඔබට සුබ දවසක්. දුවේ පුතේ ඔයාලාට මෙම පාඩමේ ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් kanchana@nysc@gmail.com මගේ ඊමේල් එකට හෝ Creative Education Center Facebook group පිටුව සමග සම්බන්ධ වී ඒවායේ ලින්ක් එක මෙම වීඩියෝ පහලින් සඳහන් කරලා තියෙනවා. ඕනෑම ප්‍රශ්නයක් මගෙන් අහන්න. ඒ වගේම ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයක් මෙම වීඩියෝ පහතින් කමෙන්ට් එකකට දාලා අසන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මෙම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.